සුබ සන්ධ්‍යාවක්. වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. කෙනෙක් මගෙන් දුරකථනෙන් ඇහුවා අර Facebook වැඩසටහන කරන්නේ නැද්ද කියලා. කරුණු දෙකක් නිසා පසුගිය දවස්වල කරන්න බැරි වුණා කියන එක නම් මම කියන්න ඕන. එකක් මේ වගේ වෙලාවට තද අකුණු සහිත වැහි වෙලාවදී වැඩසටහන කරන්න බැරිකම. දෙක සමහර දවස්වලට මම ප්‍රඥානාලිකාවට දින දෙනවා ධර්ම දේශනා පටිගත කරන්න. එවිට සන්ධ්‍යාව වෙනකොට ධර්ම දේශනා 5ක් විතර සමහරට කරලා වෙහිසයි. 5ක් 6ක් සමහර විට. ඒ වගේ දවසටත් සමහර විට නොකරී යනවා. වෙනත් කාරණයක් නෑ, නවත්තලා නැහැ. දැන් ඉදිරි දින වැහි අඩු වෙනවා මම දන්නවා. ඒකට ඒ වැහි නිසා බාධාව නැති වේවි. නමුත් මේ අඟහරුවාදා සිකුරාදා බලලා නෙමෙයි මම සමහර විට ධර්ම දේශනා සඳහා දින දෙන්නේ. ඒ අනුව ඒ වගේ දවසක් යෙදුනොත් වෙහෙස නම් පමණක්. එහෙම නැත්නම් වෙනත් නවත්තන්න හේතුවක් නැහැ. හැම දිනාගේ දැනගැනීම සඳහා මතක් කළේ. අපි යමු ප්‍රශ්න පත්‍රයට. අද ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න තියෙන්නේ. පින්කම් සතුටින් අනුමෝදන් වන මාගේ මව මේ වන විට කායිකව රෝගී භාවයට පත්ව ඇත. සිතින්ද කඩා වැටි විෂාදයේ තත්වයට පත් වී ඇත. පින් කිරීම ගැන සිහිපත් කරන විට ඇය සමහර අවස්ථාවල සතුටට පත් වේ. ඇයට දිව්‍ය තලයට යාම සඳහා පින්කම් උදව් කරගත හැකි බව මම ඇයට පවසනවා. පිළිතුරක් ලබා දිය හැකි නම් බොහොම උපකාරයක්. තෙරුවන් සරණයි. මේක තමයි සමාජයේ පවතින ඛේද වාචකය. පින්කම් කරන්න පුළුවන් ඕන කෙනෙකුට කාලය ධනෙ සමය තියෙනවා නම් සතර වෙන්නත් පුළුවනි. නමුත් බුදුදහමේ තියෙනවා නේද සතිය කියලා එකක්. බුදුදහමේ සතියට මුල් තැන දීලා තිබෙනවා. මේ සතිය දියුණු කරගත්තේ නැතුවම පින්කම් කළත් පව්කම් කළත් වැඩි. පින්කම් තුලත් පෘථග්ජන පුද්ගලයන් තුල ආත්මාර්ථය වැඩෙනවා. ඒ කියන්නේ ලෝභ දේශ මොහ කියන කාරණාව පින්කම් කළා කියලා අඩු වෙන්නේ නැහැ. එතකොට යම්කිසි කලබලයකදී පින්කම් කළ පුද්ගලයාත් කලබල වෙනවා. වාහන අනතුරකදී අසනීප තත්වයකදී වගේ වෙලාවට පව්කම් කළ කෙනාත් කලබල වෙනවා. වයෝවෘද්ධ භාවයට පත්වන විට මොළයේ ඇති වෙන සෛලයන්ගේ මෙයාම නිසා ඩිමෙන්සියා කියලා වචනයක් පාවිච්චි කරන වෛද්‍යවරු මේ කල්පනා ශක්තිය අඩු වීම නැත්නම් තමන්ගේ හිතට දේවල් පේන එක එහෙම එකක් වෙනවා. අවාසනාවක් ඇත්ත වශයෙන්ම. කාට කොහොම වෙනවද කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අර 3 වයසෙන් 1 වයසකදී තමාරක ගැනීම සඳහා කාලය කැප කරන්න කියලා තියෙන්නේ නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, අග්‍ර යෞවනයට පෙර. ඒ කියන්නේ අර මොළයේ සෛල විනාශ වීමට පෙර. දිනු කරගත්ත සිහියක් තිබුණොත් මම දකිනවා ඒ දිනු කරගත් සිහිය තැන්පත්කම කලබලයක් වෙන්නේ නැහැ කියලා. අනිත් අයට සමහර අයට මේ தත්ත්වය ඇති වෙනවා. එතකොට ඔවුන් ඉන්නේ දැන් ඉන්න ලෝකේ නෙමෙයි ඉස්සර ලෝකේ. දැන් ඉන්න ලෝකෙට ඔවුන්ගේ සිහිය නැතුව යනවා. නමුත් පෙර කල කී දේවල් ඒ ආකාරයෙන්ම මතක් වෙනවා සහ ඒ වගේම සිතට එන දේවල් පේන තත්ත්වයකුත් තියෙනවා. අපි කොතරම් නැහැ කිව්වත් අපට පේන්නේ නැති වුණාට ඔවුන්ට ඒ පේන දේ ඇත්ත කියලා හිතෙනවා. මේ වදු තත්වයට පත් වෙන එක වළක්වන්න එකයි කරන්න ඕන. දැන් මම දන්නේ මම දන්න ආකාරයට වෛද්‍යවරු කියන්නේත් මේකට ප්‍රතිකාර නැහැ කියලා එන්න වැඩි වෙනවායි කියලා. ඉතින් මේ වගේ තත්වයක් තුළ අවුස්ස ගන්න නැතුව මේ වගේ අය සිතින් පිනෙන් පරලෝ යන්න පුළුවන් නම් සතුටින් එනම් මිනිසුන් අතර හෝ දෙවියන් අතරට පිනෙන් පරලෝ යාමනේ බලපාන්නේ. මේක අපි මේ කලක් තිස්සේ ආපු පාරක් තුළ මොකද අපි හිතන් හිටියානේ මේ පින්කම් කරන එක තමයි ලොකුම දේ කියලා. පින්කම් කළත් පෘථග්ජනයා, පව්කම් කළත් පෘථග්ජනයා, ධ්‍යාන කුසල් වැඩුවත් පෘථග්ජනයා. පෘථග්ජනයාගේ තුළ චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහ මූලයන් ධ්‍යානෙන් යටපත් වෙලා තියෙනවා. අනිත් අයව පිනෙන් යටපත් වෙලා තියෙනවා. පවෙන් නම් බලවත් වෙලා තිබෙනවා. ඔවුන්ට මම කියන හැඟීම පිළිබඳව මම කියන්නේ මම කය කියලා හිතන් ඉන්නව ඇරුණාම මම යන්න මම කියලා හිතන් ඉන්නව ඇරුණාම මේ එන හැඟීම මම කොට ගන්නවා කියන එක තේරුම් ගන්නෙ නැහැ. මේ தත්වයන් තුළ සමහර අයට මේ වගේ தත්වයන් තිබෙනවා.
නමුත් ඉතින් දැනට කළ හැක්කේ ඔබ කියන ආකාරයටම පුණ්‍ය චේතනාවක් ඉස්මතු කර දෙමින් කතා බහ කරලා හෝ පිනෙන් සතුට වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ජීවිත අවසානයේට ඒ තත්වෙන් යන්නට සලසලන කරුණාම දැන් හදන්න කාලයක් සහ වැටහෙන්නේ නැහැ කියන එක තමයි මගේ කල්පනාව. ඉතින් ඒ සඳහා බොහෝ විට මම දන්න ආකාරයට ඒ අයගේ සිත් කලබල කරන්නේ අවුස්සන් නැතුව තියලා තියෙන එක තමයි කරන්න ඕන. ඉතින් අවසන් මොහොත කොයි වගේ තීරණයක් ගනීද කියන්න බෑ. දර්ශනාසකරා එතුමාටත් සෝසුවාසුක්තක් වෙහෙර විහාර හැදුවයි කියලා අවසානයේ ඒවා නෙමෙයි උදව් වුණයි කියන්නේ පටපවන් ගහනකොට ආපු තරහ කියලා කියනවානේ. නෙමෙයි පාලනයක් නැති වෙන එක හරිම කනගාටුදායකයක් හේදවාචකයක්. මේක අනිත් අය ඉගෙන ගන්න. ජීවිතේ සතිය කියන එක මිනිස් බුදුදහමේ විශේෂ දෙයක්. ඉතින් සතිය කියන එක ටිකක් තේරුම් ගත්ත පුද්ගලයෙකුට දිනු කරන්න පුළුවන්. ඒ වගේම සිත තැන්පත් කරගන්න පුළුවන් කලබල නොවෙන්න. ඒක කලබල වෙන එක පු탁ජන භාවයනේ. මේ தත්ත්වය තුළ දිය හැකි අවවාදය තමයි ඉතින් කලබල නොකර හැකි අවස්ථාවක සිහිය තියෙන යම් අවස්ථාවක පින්කම් සිහිකරපත් කරලා දීලා ඒ පිනෙන් පරලෝ යන මගක් හදන එක කරුණාව විකල්පයක් නැහැ මාත් දකින්න ආකාරයට. තවත් අයටත් එහෙම තමයි ඒක කියන්න තියෙන්නේ. එක්තරා විදිහකට හිතෙනවා මේ මොලේ සෛල විනාශ වෙනකන් ජීවත් වෙනවට වඩා හොඳා කල් තියා මේ යනවා නම් සිහි කල්පනාවෙන් කියලා. එහෙමත් හිතෙනවා මට නම් සමහර අයගේ චරිත දැක්කම. ඒ කියන්නේ එතනින් එහාට හදන්න බැරි නම් බත් කාලා ජීවත් වෙන්න මොකටද මේ ලෝකේ ඉන්නේ? බත් කන්න නෙවෙයිනේ මේ ලෝකේ ජීවත් වෙන්නේ අපි. ජීවත් වෙන්න ඕන හින්දා කනවා ඇරුණාම. දැන් සිතින් වැඩක් ගන්න බැරි නම් ඉන් එහාට ජීවිතේ වැඩක් නැහැ කියලායි මම දකින්නේ. ඊට ඉස්සර වෙලා සසර ඇතෑරෙන්නේ නැහනේ. සසර ඉවර නැහැ. දැන් පපිනෙන් පරලෝ ගිහින් කයක් හදාගන්න එකනේ තියෙන්නේ. සසර අතාරින්න දිනු කරගත්තා නම් හරි. නමුත් එතනින් ඉවර නැන්නේ ජීවිතේ. එහෙනම් අර සිහි කල්පනාවක් ඇති වෙලා ගිහින් ඊළඟ කටයුතු කරගන්න පුළුවන් උත්පත්තියක් ලබා ගන්නවා වරුණාම සිහි විකල් වෙලා ලෝභයෙන් දේශයෙන් මොහෙන් පරලෝ ගොත් අර කරගත්ත පින්කම් යට වෙනවා නැති වෙන්නේ නැහැ. නමුත් එතකොට පව ඉස්සර වෙනවානේ. මේ தත්වයන් කල්පනා කරන්න සිහි කල්පනාව තියන අය. තව ටිකක් සිහිය දිනු කරනවා කියන එක පිළිබඳව මේ දවස්වල මම ධර්ම දේශනාවලදී කතා කරනවා. ඔය සාමාන්‍ය සමාජයේ කතා කරපු එක වෙන්න බෑ ඒක. මොකද බුදුන් වහන්සේ විශ්වාස කරනවාම උන්වහන්සේ වදාළ පරිදි සතිපට්ඨානෙට දින 7යි අවුරුදු 7යි. මේ රටේ උනේ නෑ නේද? එහෙනම් මේ බුදුන් වහන්සේ වැරදි නිසා නෙවෙයි ඔය සතිය කියන එකේ පාවිච්චි කරන එකේ මොකක් හරි දෝෂයක්. කවදාවත් බුදුන් වහන්සේට වරදින්න බෑ. අපට වරදින්න පුළුවන් නේ මම ඒකනේ කියන්නේ. නිසා අපි හොයමු මේක පිළිබඳව සතිමත් වීම ඉතා වැදගත් බුදු සමයේ මොනවටද කියන එක අපි හොයාගනිමු. ධර්ම සාකච්ඡාවකදී නැත්නම් තවත් ප්‍රශ්නයකදී. මෑත කාලේ මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් තරුණ වයසේ ඉක්ම ගියා. මෑත කාලයේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් තරුණ වයස ඉක්ම ගිය යම් ගිහි භවතෙකුගේ සිතෙහි සසුන්ගත වී තවදුරටත් ධර්ම මාර්ගයේ යන්න අවශ්‍යයි සිතුවිල්ලක් ඇති වුණොත් එවන් අයෙකුට ස්වාමින් වහන්සේ විසින් දෙනු ලබන උපදේශය කුමක්ද? තෙරුවන් සරණයි. උපදේශ කීපයක් තිබෙනවා. විශ්‍රාමයටපත් තියෙනවා නම් බලා ගන්න දරුවෝ ඉන්නවා නම් ධර්ම ශ්‍රවණය කරලා මෙතන දියුණු කරගන්න එක තමයි පහසුම විදිය. වයෝවෘද්ධ භාවයට සංගත වුණාම සසුන්නේ භික්ෂුන් වහන්සේලා සාමණේර කෙනෙක් විදිහට සලකනු ලබන්නේ. ඒ කියන්නේ ඒකේ කෙනෙහිලිකම් තියෙනවා මට පේන ආකාරයට. ඒවා දරා ගන්න පුළුවන් නම් කමක් නැහැ. ඒ වගේම කාර්යබහුල ජීවිතයක් ගත කරපු පුද්ගලයෙකුට එක්තැන් වෙන්න ගියොත් ඒ කියන්නේ වාඩි වෙලා එක තැනක ඉන්නව එතකොට ලැබි නැති ලෙඩ මතුවෙනවා. මේවා අපි අත්දැකීමෙන් දන්න දේවල්. එතකොට අර කාර්යබහුලත්වය තුළ එක තැනකට එන්න ගියොත් එහෙම ඒක ටික දවසකින් තවත් ලෙඩ මතුවෙන කාරණයක් බවට පත් වෙනවා. මා එහෙම බොහෝ දෙනෙක් ගැන දන්නවා. විතරක් නෙවෙයි ඕන් එහෙම සසුන්ගත වෙලා ඉන්න බැරුව ආපහු ආවා ලෙඩ කියලා. ඊතර ආහම ආයෙත් නැහැ. ඉතින් ඒ නිසා මට අහවල් තීරණය කියලා දෙන්න බෑ. මේ කැමැති තැන කොතනද කියලා මම දන්නෙත් නැහැ මේ අදහසක් ඇති වුණොත් කියන එක. නමුත් මේ ඒකෙදි සියල්ල අතහැර දමා සසුන්ගත වෙනවා කියන වචනට යන්න එපා එහෙනම්. ඔබට විශ්‍රාමයටපක් තිබෙනවා නම් විශ්‍රාමයටප සකස් කරගෙන අවශ්‍ය වුණොත් බෙහෙත් ටිකක් එහෙම ගන්න. ඒ ඔය ඔක්කොම අතහරිනවා කියන කාරණේ ලෝකේ තියෙන ඕක නෙවෙයි. බාහිර දේවල් නෙවෙයි. බාහිර ජීවත් වෙන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට වත්කම් තියෙන නිසා නැත්නම් දායක පිරිස ඉන්න නිසානේ ජීවත් වෙන්නේ.
නමුත් දැන් තනියෙන් සසුන්ගත වෙලා ඔය වගේ තැනකවත් එහෙම උසක් හදාගන්න කාලෙකුත් නැත්නම් Tamanට මුදල් තියෙන්න ඕන. ඒ සත්‍යයට විශ්‍රාමයට උදව් වෙනවා. අතාරින්න තියෙන ලෝභ දේශෝම හැරුණා අම්මා තාත්තා ඉද කඩන් නෙවෙයි. ඒවා තේරුම් ගන්න වෙනවා. තේරුම් ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගත්තම. ඉතින් ඒ වගේ රැකවරණයක් තියෙන තැනක් තිබෙනවා නම් Taman තීරණයක් ගන්න. මේකෙන් මම ඔක්කොම අතහැරලා කැලේට යන්න කියන එකක් එහෙම කියන්නේ නැහැ. එහෙම තනි වෙන්න පුළුවන්කම ධර්ම ශ්‍රවණය කරපෙනකොට තමයි තනි වෙන්න පුළුවන් ලේසි වෙන්නේ. නැත්නම් වෙනත් වැඩවලටයි යන්නේ. මේ හැම පැත්තක්ම බලලයි මම මේ උත්තරේ දෙන්නේ. ඒ නිසා ඉස්සරලා ජීවිතය සුරක්ෂිතව බලා ගන්න. ගෙදර ජීවිතය කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බලා ගන්න දරුවෝ ඉන්නවා නම් හරි අදාළ මුදලක් තියෙනවා නම් හරි. වෙනනම් පැවිදි වෙන්න ඕනෑම නම් විශ්‍රාමයට අතහරින්න නැතුව එකක් තියාගෙන බෙහෙතක් හේතක් ගන්න. අදාළ තීරණයක් ගන්න. කොහොමත් වැදගත් වෙන්නේ ධර්මය ඇඳුම නෙවෙයි කියන එක මගේ දේශනාවල පවතිනවා. අපි සසුන්ගත වෙලා මෙතෙන්ට ආව නිසා අපි මේක ඉන්නවා. නමුත් මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ සිවුරු පොරවන නිවන් දකින්න නෙවෙයි මුළු මහත් මිනිස් සමාජයේටම ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් සිදුවන හානිය අයින් කරගෙන සාමින් සමගින් ජීවත් වෙන්න. ඒක තේරුම් ගන්න පුළුවන් නම් තව ටිකක් සවන් දීලා කැමති තීරණයක් ගන්න. මේ මගේ අත්දැකීම් ටිකක් තමයි මතක් කළේ පොදුවේ. 3 ස්වාමින් වහන්සේ සිතට රාගයේ ද්වේෂයේ පැමිණි විට එයත් සමග දිගින් දිගට නොයන විට ඉබේම අවසන් වෙනවා. සිත සැහැල්ලුවක් දැනෙනවා. නමුත් සිතුවිලි පැමිණීමේ වේගය අඩුවක් නොමැත. එසේ වන්නේ ඇයි? මේක ඉතින් මමද කියන්න තියෙන්නේ මේ රාගය ද්වේෂය මෝහය වැරදි කියන සංකල්පයක ඉන්න එපා. මේවා අපි හදාගත්ත දේවල්නේ. බුදුන් වහන්සේගේ ධර්මය අහන්න පෙර පු탁ජන සමාජයක් වශයෙන් ඉඳමින් අපි කවුරුත් ලෝභ දේශ මොහ තුන වැඩි දියුණු කරගත්ත ස්වභාවයක් එක චිත්තාභ්‍යන්තරයේ පවතිනවා. ඒක එනවනේ. ඉතින් මේක එන එක වැරදි කියලා ඉන්න එපා. දැන් මේකේ කරන්න තියෙන කාරණාව තමයි අපි පෙරකලේ මොකද්ද? වණ දන්නේ නැති පුද්ගලයා කරන්නේ මේ තුනට එකතු වෙන එක. ඒක තමයි මම මගේ ආත්මකට ගන්න. මට බැන්න, මට ගැහුවා, මට පාඩුවක් සිද්ධ වුණා, මොනවා හරි කරන්න ඕනේ. රියැක්ෂන් කියලා කියන්නේ ප්‍රතික්‍රියා දක්වන්න යන එක පෘථග්ජන ස්වභාවය. ඒක තමයි සිහි නෑ කියලා කියන්නේ. දැන් ඉතින් මේකට එකතු නොවෙන්න සිහිය දියුණු කරන එකේදී තමයි මේක තුනී වෙන්න පටන් ගන්නෙ. අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලාත්තනෝ කියලානේ කියන්නේ. 100%ක් එකපාර වෙන්නේ නැහැ. දැන් කරුවාරි දෙහි මල අරින්නාසේ ක්ෂණයක් පාසා ටිකින් ටික. සෝවාන් සිට අනාගාමි දක්වාම මේ ෂය වීම සිදු වෙන්නේ ටික ටිකනේ. ඉතින් ඒකකල් තිබෙනවා තව. එනට අඩු ටිකක් එනවා. ආවම ආයෙත් එකතු නොවීම තුලින් ඒක අඩු වෙනවා. ඒ අඩු කරන ප්‍රතිපදාව තමයි පටිසෝතගාමී කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තව සිතුවිලි එනවා තමයි. නතර සිතුවිලි නැතුව ඉන්න කල්පනා කරන්න එපා. මේක සමාධියක තියෙන දෙයක් නේ. ලෞකික සමාධියක සිතුවිලි නැතුව ඉන්න පුළුවන්. ලෝකෝත්තර සමාධියටපත් වෙනකොටත් සිතුවිලි එන්නේ නැති වෙයි. එන්න දේවල් නැතුවම. තියෙනතුරු එනවා. නමුත් මේක ඊළඟ තව පල්ලෙහා ප්‍රශ්නයක් තියෙනවා මට මතක හැටියට. ඒකෙදි මම මීටත් වඩා මේක විග්‍රහ කරන්නම්. ඒ නිසා මේ සිතුවිලි එන එක වැරදි හරි මේ හැඟීම් එන එක පාපයක් හරි කියලා හිතන්න එපා. ඒක අපි හදාගත්ත මෝඩකමක් නිසා මේ එන්නේ. ඉතින් ඕක ඇවිදින් ඉවර වෙන්න ඕන. ඉතින් ඇවිදින් ඉවර වෙන්න නම් එන්නත් ඕන, එකතු නොවී ඉන්නත් ඕන. ඇවිදින් එකතු වෙනවා නම් තවදුරටත් වැඩෙනවා. ඒක පෘථග්ජන සමාජයේ කරන වැඩේ. රාග දේශ මොහ, රාග වේපුල්ලම්, දේශ වේපුල්ලම්, මොහ වේපුල්ලම් කියන්නේ ඒකනේ. විපුලත්වයටපත් කරගන්න එක තමයි විඳින්න යාම තුළ, එකතු වීම තුළ සිදු වෙන්නේ. නමුත් ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය කය ප්‍රතිපදාවට යනකොට එකතු වීම වෙනුවට එකතු නොවීම. මේ දවස්වල මම මේක මාධ්‍යවල පැහැදිලි කරනවා. එකතු වීමට තමයි නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. එකතු නොවීම තමයි අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ කියලා. බොහොම පහසුවක් ඒක. පහසු තත්වයට ගේන්න වෙනවා. බුදුසම හරීම පහසුයි කියලා මට තේරෙන්නේ. මා විශාල වැඩ ගොඩකින් වහගෙන කරන්න බැරි දෙයක් බවට පත් කරගත්ත ඇරුණාම මේ ජීවත් වෙන මිනිසුන් සඳහා බොහොම පහසුවෙන් අනුගමනය කරන්න ඕන මාර්ගයක් මේකේ තියෙන කියන එක තමයි ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා මම හිතන්නේ 100%ක් ඔක්කොම කියවලා නැතුව ඇති. බැරි වෙච්ච ඒවාක් තියෙනවා. නමුත් වැඩි දෙයක් වැඩි පැත්තක් කියවපු කෙනෙක් වශයෙන් මට තේරෙන්නේ මේකේ මේ සාමාන්‍ය මිනිසා සඳහා තියෙන දෙයක් මේක. අපි එක දේවල් වලින් ආවරණය කරගත්තට වෙන්න ඕන කාරණේ තේරුම් ගත්තාම එදිනදා ජීවිතේදී කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි ඔය සිහියෙන් කටයුතු කිරීමයි කියනද අප්‍රමාදයේ නිවනට මගේ කියලා ගාතාවක් තියෙනවා. සිහියෙන් කටයුතු කිරීම කියන එක අපි හිතනවට වඩා ගැඹුරු කාරණයක් බව තේරුම් ගන්න. ඔය උස්ම පාර දිහා බලන් ඉන්න එකක් හරි පාමාරු කරනකොට ඒක දැනෙන එක හරි මధుරයක් කනකොට දැවුණා කියන එක හරියට වඩා
uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං මේ විතර්ක තුන උපදින වෙලාවට ඔකට එකතු නොවෙන්නයි සිහිය දියුණු කරන්න ඕන අතනින් පටන් අරගෙන. ඒ නිසා මේ එන හැඟීම් කාටවත් පෙන්වන්න ඕන නෑනේ. තමන් ගාව ඉපදුනායි කියලා කවුරුත් දන්නේ නැහනේ. නමුත් ඒක තව ලැජ්ජා වෙන්න කාරණයක්, බයක් වශයෙන් වදයක් වශයෙන් ගත්තාමයි මේ වද දෙන්නේ. ගණන් ගන්න නැතුව එකතු නොවී ඉන්නකොට තුනී වෙලා යාවේ. එහෙමයි කරන්න ඕන කාරණාව. දෙක, යම් වේලාවක සිතට සුළු දුක් වේදනාවක් ඇති වෙනවා. රාගයේ දේශයේ ඇතිවීමේදී ඒට හේතුව තේරෙන නමුත් මෙම සුළු දුක් වේදනාව ඇති වූ ආකාරය සොයාගත නොහැකියි. ඒක තමයි අතීතය කියන්නේ. තවදුරටත් තමන් ළඟ කම්පාවට හේතුවක් තිබෙන නිසා තමයි බලාපොරොත්තු නොමොහතකේ වේදනාවක් ඇති වෙන්නේ. ඉතින් මම දැන් තේරුම් අරන් තියෙන්නේ මේ ලෝකේ නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. ලෝකේ ඇති වෙන්නේ පුංචි ප්‍රත්‍ය විතරයි. තමන්ගේ හිත ඇතුළේ තියෙන කාරණාව තමයි මතුවෙන්නේ. ඒකට මේවා උදව්වක්. ඉතින් ඔය ගැලවෙන්න ඕන පුද්ගලයාට ඒවා මතුවෙන එක උදව්වක් කරුණාම කරදරයක් කරගන්න එපා. බාහිර හේතු උදව් කරන්නේ එතකොට. ඒ නිසා ඒකෙන් දැක ගන්න තවදුරටත් තමන් ළඟ තිබෙන දුර්වලකම. මේ සෝවාන් සකදාගාමි අනාගාමි දක්වා මේ දුර්වලකම් තිබෙනවානේ. ඉතින් ඒ නිසා ඒකට බය වෙන්න එපා. තවදුරටත් තියෙන එකක් නම් ආවහම ඉතින් තව ටිකක් වෙලා නිහඬව හිටපුවාම ওই දුක අවුරුදු ගණන් තියෙන්නේ නැහනේ. දුක හරි කනගාටුවර හරි තව ටිකකින් නැති වෙලා යනවා. ඒකට කම්පා වෙන්න ගියේ නැත්නම් ඒකෙන් මග අරින්න උත්සාහ කළේ නැත්නම් නිහඬව හිටියොත් ඒක අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍ය වෙනවා කියලා කියන්නේ ඒකතු ගුණේ නැතුවම ඒක ආපහු නැති වෙලා යන්නේ අනාගත ඵලයක් ඉතුරු නොකර. ඒ නිසා ඒකෙන් කම්පාවටපත් වෙන්නේ නැතුව නිහඬව ඉන්න ටිකක් වෙලා යනතුරු එතකොට දන්නේම නැතුව ඒක අයින් වෙලා ඇති. අනිත් හැමෝටමත් මේවා අදාළයි. 3 නිවන තුලදී සිතුවිලි පැමිණීමේ වේගය අඩුද? නිවන කියලා වචනයක් තමයි මට පේන්නේ මං හිතන්නේ. නිවන නෙවෙයි දන්න ඕන සමාධිය. සමාධි කෙලිවද මම පැහැදිලි කරලා තිබෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීම. පෘථග්ජන පුද්ගලයා ඇති කරගන්න සමාධිය කෙලෙස් යටපත් කළ සමාධිය. ඒකෙත් සමාධියේ ඉන්නතුරු එන්නේ නැහැ සිතුවිලි. නමුත් ඒක අතහැරුණාම ආපහු එනවා තේරම ටික. නමුත් බුදුන් වහන්සේගේ පැහැදිලි කරනවා තව එකක් තියෙනවා ආර්ය පුද්ගලයාගේ සමාධියක් පිළිබඳව. ඒක බොජ්ජංග සහිත ධානය කියන එක. බොජ්ජංග සහිතයි කියන එක. ඒකවල බොජ්ජංග වැඩෙනකොට අර උපදින සිතුවිලි අඩු වෙලා තිබෙන්නේ. සිතුවිලි නෙවෙයි වද දෙන්නේ. සිතුවිලි ඕනනේ ලෝක ජීවත් වෙන්න. සිතුවිලි මමත්වෙන් ගන්න එකේනේ වදේ තිබෙන්නේ. ඒකට ලෞකික සමාධියක් හදාගත්ත පුද්ගලයාට මේ සිතුවිලි වදින් නිදහස් වෙලා නැහැ ආපහු එනවා. නමුත් අර ලෝකෝත්තර සංසුන් සමාධියේදී මේ උපදින්න හේතු අඩු වෙලා යනකොට එතකොට එන්නේ නැති වෙනවා. එන්න දෙයක් නැති එකනේ. එතකොට වදයක් නැති වෙන්නේ. අන්න එහෙමයි ඒක වෙනස තියෙන්නේ ඒකයි. අරවා යට කරගත්තාම එනවා මේකේ එන්න දේවල් නැතුවම සිතුවිලි ආවා කියලා ප්‍රශ්නයක් නැහැ. ලෝභ දේශ මොහොල්නේ වගේ වදේ තියෙන්නේ. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ හදන්න තියෙන්නේ අනිත් ආවට ඇවිදින් යයි අවශ්‍ය කටයුතු කරන්න. එහෙමයි ඒක තේරුම් ගන්න මම හිතන්නේ තව මෙහාට පල්ලෙහාට මේ ප්‍රශ්නේ තියෙනවා තවදුරටත් පැහැදිලි කරන්න. ඒ නිසා තමයි මම මෙහෙම අරන් යන්නේ මේක. 4 ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ යම් තැනකදී දේශනා කරනවා රාත්‍රී නිින්ද හැරෙන විට අනිත් හැම මොහොතක්ම විදර්ශනා භාවනාව තුළ නිරත යුතු බව. එහිදී අදහස් වෙන්නේ සිතට සෑම සිතුවිල්ලක් ගැනම සිහියෙන් සිටීමෙන් එය කළ යුතු බවද? එහිදී යම් කිසි විඩාවක් දැනේ. නමුත් සිතට යම් කිසි රාගයක් දේශයක් පැමිණි විටදී පමණක් සිහිය පිහිටුවා එය පවත්වා ගැනීම ප්‍රමාණවත් නොවේද? ඔය උත්තරේ තියෙන්නේ. මොකද්ද පහන සංඥා කියලා කියන්නේ? ඉස්සර වෙලා තේරුම් ගන්න අපි ලෝකේ ජීවත් වෙන්න ගිහින් පස්දොරින් අරගෙන චිත්තහභ්‍යන්තරේ උපදින්න හේතු තියාන තියෙනවා. එතකොට කාමයේ පැත්තේ කාරණා ගැටෙනකොට කාම විතර්ක උපදිනවා. ව්‍යාපාද විතප්පේ කාරණා ගැන ව්‍යාපාද විතර්ක උපදිනවා. තව ටිකක් එහාට ගියාපම කපන්න කොටන්න ඕන කියන දේ හිංසා විතර්ක උපදිනවා. එතකොට මේ තුනේදීනේ ප්‍රහාණ කරන්න තියෙන අනිත්‍ය බලන්න දෙයක් නැහැනේ. නමුත් මේ තුන කොයි වෙලාවෙ එනවද කියන්න බෑ. ඒ නිසා මේවා එන විට අල්ලගන්න තමයි සිහිය තියෙන්න ඕන.
ඕක ඔතන එකපාරට මෙතෙන්න ගන්න බෑ. නූතන මනෝවිද්‍යාවත් කියන දෙයක් තමයි 20 වතාවක්වත් හිතට යෝජනා කරන්න මෙහෙම කියලා. ඒක තමයි ආනාපාන සති කියන එකෙන් ඇතුළු වීම පිටවීම නෙවෙයි සති සිහිය කියන්නේ. ඇතුළු වීම දැනෙන එක සිහිය. ඇතුළු වීම පිටවීම මෞකසෙන් බිහිවතෙන් පටන් අද දක්වා සහ මරණ කල්ම වෙනවනේ. ඒක නෙවෙයි සති කියන්නේ. ඒක දැනෙන එක සිහිය. එතකොට ඇතුළු වෙනවා දැනෙනවා නම් පිට වෙනවා දැනෙනවා නම් දැන් සිත අන්න දැනෙන්න පටන් ගත්තා. අන්න ඒ වගේ කාම විතර්කයේ උපදිනකොට දැනෙන්න ඕනේ. ව්‍යාපාද විතර්ක උපදින දැනෙන්න ඕනේ. දැනෙන්න දියුණු කරපු සිහියක් තියෙන්න ඕනේ. අන්නේ සිහිය දියුණු කිරීම කියන එකනේ මම අපි පැහැදිලි කරන්නේ. ඒක එක දවසට වෙන්නේ නැහැ. නමුත් හැම කෙනාම තමන් ළඟ දුර්වලකමක් තිබෙනවා නම් තමන්ගේ දුර්වලකම මතුවෙන ශේස්ත්‍රය හඳුනා ගන්න. කාම විතර්කයේ උපදින්නේ gederadida. බස් රථයේදීද? එහෙම නැත්නම් තමන් ඉන්න කාර්යාලයේදීද? තමන් මොනවටද කාම කියන්නේ සාමාන්‍යයෙන් ඔය ස්පර්ශ කාමයේ විතරක් නෙමෙයි. හොරකම් කරන්න හිතුවෙන එකත් කාමයේනේ. බොරු කියන්න හිතුවෙන එකත් කාමයේ. හොරකම් කරන්න හිතෙන්නේ ඒකට තියෙන ආතහින්දන්නේ. ඒවට තමයි කාම විතර්ක කියලා. ආර එකකට නෙමෙයි. ඒක ව්‍යාපාදේ විතර්කයේ ගැටෙන එක. එතකොට තමන්ගේ ප්‍රේන්තිය තියෙන බිරිඳ සමගද, දරුවන් සමගද, ආයතන සමගද, දේශපාලනයේ සමගද අදාළ ශේස්ත්‍ර තියෙනවා. හැමෝටම ඒක සමාන වෙන්නේ නැහැ. ඒ ශේස්ත්‍ර පිළිබඳව විසලිමත් වෙලා ඒක එන්න එපා කියන්න එපා. තියෙනතර එනවනේ. ඇවිදින්න ඉවර කරන්න උප්පන්නං කාම විතක්කං කියලානේ තියෙන්නේ. උපදවන්න එපා කියලා නෑනේ. උප්පන්නං කාම විතක්කං ආදිවාසෙති කියලානේ තියෙන්නේ. ඒ නිසා උපදින්න ඕනේ හදාගත්ත මට්ටමක්. නමුත් එකතු වුණොත් වැඩි දියුණු වෙනවා. දැන් නාදිවාසේදී පදයෙන් පෙන්වන්නේ එකතු නොවීම. ඒකෙන් තමයි දුර්වල කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ එන මොහොතට ඕකට අහු නොවි ඉන්න සිහිය සෑහෙන්න දියුණු කරන්න වෙනවා. මුලින්ම මම ඔකට පසුගිය දවස්වල වචන ටිකකුත් මතක් කළා. මුලින්ම මේ වැඩේ කරලා කාම විතර්කයේදී බොරුව හරි හොරේ හරි තවත් කාමක දෙයක් හරි කරලා ව්‍යාපාද විතර්කයේදී නම් ගහලා බැනලා පලි අරගෙන එන ප්‍රතික්‍රියාවක් දක්වලා හැන්දෑවට මතක් කරනවා. අහවල් දරුවා වෙනුවෙන් හරි අහවල් යාළුවා වෙනුවෙන් හරි මං කළේ වැඩේ වැරදි නේද කියලා. එතකොට දැන් අර සංසුන් වුණාට පස්සේනේ වැරද්ද මතක් වුනේ. එහෙමවත් පිටක් සමහර අයට කල්පනා වෙන්නේ නැහැ හැමවත්. ඒක වැරදි කියලා හිතෙන්නේම නැහැ. නමුත් වැරදි කියලා හිතෙන්නේ නැතුවට වඩා වැරදි කියලා හිතෙන එක හොඳයි. නමුත් වැරදි කියලා හිතෙන එක හැන්දෑවට ඉඳලා හරියන්නේ නැහැ. තව ටිකක් මෙහාට ළඟට ගේන්න ඕන. ඉතින් ඒ නිසා ඕකට සුවිසි ප්‍රත්‍ය තියෙනවා. පච්චාජාත සහජාත පුරේජාත කියලා වචන තුනක්. ඕක තමයි ඔය කියන්නේ. මුලින්ම උපදින්නේ පහු වෙලා වැඩේ සිද්ධ වෙලා ගේට් නොමේ ආශ්‍රය ගියාට පස්සේ තමයි ස්ථාලේ වහන්න මතක් වෙන්නේ. නමුත් වැරදි කියලා පිළිගත්තානේ කරපු දේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක තව ටිකක් දියුණු කරනකොට ඒ මොහොතටම එකවරම උපදිනවා. සහජාතයි කියන්නේ ඒකයි. තව ටිකක් කල් යනකොට ඒක ඉස්සලා මෙයා එනවා සිහි. එතකොට පුරේජාත. එතකොට Tamanට පේනවා දැන් මේ වැඩේ කරන්න ඕන නෑ කියලා. ඔය සතිය කියන එකේ වටිනාකම ඕනෝකයි. සතිය කියන්නේ අකුසලෙන් වෙන්වීමේ චෛසිකයක් නේ. ප්‍රධාන කාරණේ කුසල් චෛසිකවල 25 තියෙන එකේ. එතකොට සද්ධාව දෙහා පැත්තේ සති තියෙන්නේ. සද්ධාත්මයකට උදව් වෙනවා, සතෙත් උදව් වෙනවා. එතකොට අපි ඔය අර්ථයෙන් නෙවෙයි මේ සතිය පාවිච්චි කරලා තියෙන්නේ. ඒකනේ මම කියන්නේ මේ බුදුන් වහන්සේ වදාළ අර්ථයෙන් සතිය දිනු කරගන්නකො. ඊට පස්සේ සතිය උදව් වෙන්නේ කාම විතරකයට, ව්‍යාපාද විතරකයට, විහිංසාව විතරකයට එකතු නොවි අතහරින්න. සිහියෙන් කටයුතු කිරීම යද කියලා අප්‍රමාදය කියන්නේ ඒකට. එකතු නොවි අතහරිනවට. එකතු වෙනවට කියන්නේ ප්‍රමාදය. මේ තැන දක්වා ඔබේ අවබෝධය අරන් එන්න. ඊට පස්සේ මේක සාමාන්‍ය ජීවිතේ කරන්න ඕන දෙයක්. වෙනම ලෑස්ති වෙන්න ඕන එකක් නෙවෙයි. තම තමන්ගේ වැඩ කටයුතු කරන්න ඕන අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, රට වෙනුවෙන් පැවරී තියෙන ඕන දෙයක් යහපත් දෙයක්. නමුත් ඒක තුලමයි කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ උපදින්න කාරණා තිබෙන්නේ. තමන් මේ පිළිබඳ අවබෝධයෙන් ඉඳලා හොරා අල්ලගන්න හොරාට නොදන්නා ඉන්නවා වගේ ඔක උප්පන්නන්නේ. උප්පන්නන් කියන්නේ හට ගන්නවා කියන එකනේ. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ කියලානේ කියන්නේ. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලපුවම සෝවාන් වෙනවයි කියලා. ඉතින් පංච උපාදානස්කන්ධය පහළ වෙන්න එපා කියලා දර තියෙන්නේ. උපන් එකට එකතු වෙන්න එපා කියලානේ තියෙන්නේ. උපන් එක වෙනයි එකතු වීම තව. ඒ ක්ෂණයකින් එකතු වෙනවා. ඒක තමයි සංසාරේ පුරුද්ද. කරගත්ත. ඔක්කොම ටික කරගත්ත එක. ඒකනේ අනුසෝතගාමිත්වය කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පටිසෝතගාමි පාරක් සමාජයට උගන්වන්න හදන්නේ. ඔබ කැමති නම් බුදුන් වහන්සේ වෙත යන්න. ඔබ අනුසෝතගාමියෙක් වෙලා බුදුන් වහන්සේට යන්න බෑ. සංසාරයට යන්න හන් වෙන්නේ. අපායට, දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට නැත්නම් සසරට යන්න පුළුවන්. බුදුන් වහන්සේ වෙත යන්න පටිසෝතගාමියෙක් වෙන්න වෙනවා. ඒ නිසා ඒක දියුණු කරන්න ඕන කියලා කියන්නේ ඒකනේ. අර ප්‍රත්‍ය වලින් පෙන්වන්නේ ඒකයි. ක්‍රමයෙන් දියුණු කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා හැම සිතුවිල්ලක්ම සිහියෙන් ඉන්න නෙමෙයි ඕන. තමන් වැඩ කරගෙන යන්න.
නමුත් විතර්ක තුන උපදිනකොට අහු නොවී ඉන්න සිහිය. ඒකයි තේරුම් ගන්න. ඒක අතොනින් කෝක එනවත් දන්නේ නැහැ. Taman මේ පිළිබඳව සිතට දීලා 20 වතාවක් 40 වතාවක් හිතට දීලා අර හොරාට නොකිය හොරා අල්ලන්න බලන් ඉන්නවා වගේ එකක් තමයි මට නම් තේරෙන්නේ මේක සාමාන්‍යයෙන්. ඒ නිසා හැම එකක්ම මට්ටු කරගෙන ඉන්න යට කරන් ඉන්න හදන්න එපා. එන්න ඕනේ. එන්න එපා නම් uppannam කාම විතක්කම් කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහනේ. uppannam ව්‍යාපාද විතක්කම් කියලා. ප්‍රහාණයේදී උපන් එක ඉවසන්න එපා කියලානේ තියෙන්නේ. පුතග්ජන පුද්ගලයා උපන් එක බාර අර ගන්නවා. නමුත් මේ මාර්ගයේදී උපන් එක එන උපදින්න ඕනේ. ඒක තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ සිද්ධීන් ටිකක් සමීපව සම්මර්ෂණය කරලා තේරුම් ගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා මම කල්පනා කරන්නේ. දෙක මාර්ගය තුල ගමන් කිරීමේදී සිතට යම් සිතුවිල්ලක් පැමිණෙනවා. රාග දේශ මොහ තමයි. ඒ මම වගේ සාරවත් දෙයක් ලෙස ගන්නෙ. එසේ නොගන්නා විට මමත්වයේ අඩු වෙනවා. ඒ විට සිත තුළ කෙලෙස් නැසීමට තවත් කෙනෙක් සිටින බව සිතට හැඟෙනවා. නැතිනම් ඒ සිහියද? මෙම කාරණා ගමනට බාධා කිරීමට නොවැදගත් සිතුවිලිද? කරුණාවෙන් පහදා දෙන්න. නෑ ඒ සිහිය මං හිතන්නේ බය වෙන්න දෙයක් නැහැ. අඩු වෙනකොට එතකොට දැනෙනවානේ. එතකොට අර සිද්ධිය සිදු වෙලා ඉවරලා සිහිය එනවට වඩා සිද්ධිය ඇඟ රත් වෙනකොටම නැත්නම් එන්න එනකොටම විතර්ක දැනෙනවා. එතකොට ඉතින් යාට තේරෙනවානේ දැන් මෙතනින් එහාට මේ පාර අඩිය තියන්න ඕන නැහැ කියලා. සාමාන්‍යයෙන් ඔබ ඔබේ නිවසේදී නැත්නම් අසල්වාසීන් සමග පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ඒ දෙබසක් ඇති වෙන වෙලාවට ඔවුනොවුන් මේක බාර අර ගැනීම තුළ නෙමෙයිද දුරදි කියන්නේ කියලා. එතකොට දෙන්නාම දේශයෙන් දෙන්න දොස්පස් තබා ගන්න දුරදි කියනවා. කේන්ති ගන්න නැති කෙනෙක් හිටියොත් එහෙම අර පුද්ගලයාට අවසන්න බැරි වෙනවානේ. ඒකනේ ආදරය කරනවා කියලා කියන්නේ. එහෙනම් කලබල නොවි කලබල වෙන්න අවස්ථාවක් Taman උත්තර නොදී හිටියොත් ප්‍රතික්‍රියා දැක්වීමක් වෙන්නේ නැහැ. එතකොට සංසිඳින්නේ අර නොකිරීමෙන් කියන එකෙන්නේ. ඒ නිසා අපිට පුරුදු වෙලා තිබෙන්නේ මේ කියන ප්‍රකාශයේ බාර අරගෙන ප්‍රතිඋත්තර දෙන්න යාම ප්‍රතික්‍රියා මාර්ගයනේ අපි පුරුදු වෙලා තිබෙන්නේ. ඉතින් ඒක තුළ තමයි හිතවතෙක් වෙන්න පුළුවන් අන්තිමට තරහකාරයෙක් වෙනවා. හිතවතෙක් වෙන්න පුළුවන් අන්තිමට මැරුම් කනවා. මොකද මේ මායя ආවේශ වුණාම පේන්නේ නැති එක. ඉතින් ඒ නිසා මායя එන වෙලාවට දැක ගන්නනේ මේ අවශ්‍යකමක් තියෙන සිහිය කියන කාරණාව. ඒ නිසා මේ තුනී වෙලා යන්නත් ඕන එහෙම දැක්මක් තියෙන්න වෙනවා. ඒක තමයි මම හිතන්නේ දැක්ම කියලා කියන්නේ. සිහිය කියලා කියන්නේ එහෙම පේන්න ඕන. ඇහැක් කියලා කියන්නේ ඒකනේ. මේ වගේ අක්ෂයක් නොවනට Tamanට පේනවා. ඒ නිසා මේක ඒක උදව් වෙන එකක් නම් වැදගත් එකක් කියලා මම හිතන්නේ නැහැ. සබ්බම් පහේ ගමනියන් යන්නේ ගැඹුරු අර්ථය පහදා දෙන්න. ගැඹුරු නෑ ඒක. මේ පෙන්වන්නේ මේ නිවන් දකින්න වෙනවා කියන එක නෙමෙයිනේ. මේ ලෝකේ ජීවත් වෙනකොට මේ අපි හැම දේවල්ම පෘථග්ජන පුද්ගලයෝ සියල්ල මගේ කරලා ගන්නවානේ. නමුත් අතහැරලා තමයි යන්න වෙනවා කියලා මේකෙන් මේ කියන්නේ. එහෙම අල්ලාගත්තොත් අතහැරලා තමයි යන්න සිද්ධ වෙනවා. ලෞකික පැත්තට. එතකොට අතහැර දැමුව පෙද්දාට ගමනියක් නැහැනේ. සියල්ල අතහැර දැම්ම නම් ගමනියක් නැහැ. මොකක්ද අර පෙන්වන්නේ මේ පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං. පහයෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝ. මගේ වයස පරිපාකයට නැත්තම් සම්පූර්ණ වුණා. ජීවිතේ මගේ සම්පූර්ණ වුණා. මම ඔබලා අතහැරලා යනවා. නමුත් මම මට සරණ කරගත්තයි කියලා. නමුත් මේ සරණ කරගත්ත පුද්ගලයාට අතහැරලා යන්න දෙයක් නැහැ. නමුත් මේ පෘථග්ජන මට්ටමේදී බොහෝ දේවල් අයිති කරගත්තොත් ඒවා අතහැරලා යන්න වෙනවා. ඒකට හරි අමාරුයි. ඒක මේ කියන්නේ. මම කොහොමද මේවා දාලා යන්නේ කියන එකනේ පෙන්වන්නේ. මගේ පියා ජීවත් වෙලා ඉන්න කාලේ මට විහිළු කතාවක් කියලා දුන්නා. විහිළුවක් නෙමෙයි ඇත්තක්. මේ එතුමන් සඳහන් කරනවා මේ ඔය කුඹුරුම වැඩ කරගෙන වතුම වැඩ කරගෙන හිටපු ජීවත් වෙච්ච වැඩිහිටියෙක් පිළිබඳව.
පන්සල පිළිබඳව බෞද්ධ වුණාට පන්සල පැත්තට එච්චර නෑ සිල් සමාදන් වෙන්න හරින. ඉතින් මෙහෙම ඉඳලා මේවා කරි ආසාවෙන් වයෝවෘද්ධ භාවයටපත් වෙලා දැන් මරණාසන්න ඇඳේ ඉන්නේ සී කල්පනාවත් පොඩ්ඩක් අඩුයි අර ඉසාදේ වගේ. දැන් ඉතින් දරුවෝ ආදරය කරන දරුවෝනේ ඉන්නේ. දරුවෝ ඉතින් ඈත අයයි ළඟයි ඇවිදින් ඊට පස්සේ තව මොනවා හරි කන්න දෙන්න බලන්නේ. ඊට පස්සේ තාත්තේ මොනවද කන්න දෙන්න කියලා අහපුවම මට කොස්ලෑල්ලක් කන්න දෙයන්කෝ කිව්වයි කියනවානේ. තාමත් අර කොස්ලෑලිත් එක්ක ඉන්නේ වත්තේ. දැන් යන්න බැරිකම ඒකනේ දැන්. ඊට පස්සේ යන්නේ කොස්ලෑල්ලක් අරගන්න නැත්නම් වත්තට එන එකනේ කරන්නේ ආපහු කරදතු ජීවෙක් වෙලා. ඒ අතහැර ගන්න බැරි නිසා තමයි එන්නේ. ඒ නිසා අන්න ඒක මේ පෙන්වන්නේ යුතුයකම් නම් ඉටු කරන්න ඕන. ඒ වගේම ජීවිත අගට යනකොට නීතියෙන් ඔයන් නිදහස් වෙලා සැහැල්ලුවේ ඉන්නවත් තියෙන්න ඕනේ. ඒවා මොනවාමනක්. දරුවෝ කෑවත් විනාශ කරුවත් දිනු කරුවත් මේ දෙකට කලබලයක් නොවෙන්න. දැන් සමහර අයට දිනු කරොත් සතුටුයි විනාශ කරොත් එහෙම ආපහු කියන තියෙනවානේ. නෑ අතහැරලා නෑ එතකොට අර. උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්කෝ වසර 15ක් 20කට සිට මට මතක වෙනවා සිද්ධියක්. මේ යම්කිසි කෙනෙක් මට පූජා කළා පන්සල් විහාරස්ථානයේට මේ මොකක්ද ඒකට කියන්නේ විදුලි පංකාවක්. ඒක පූජා කරානේ පූජා කරන් පස්සේ ඉතින් අපි ඔක අපිට ඕන දෙයක් නේ කරගන්න ඕනේ. ඊට පස්සේ දවසක ඇවිදින් ඒක ඊට පස්සේ මෙහෙවන්න හදනවා කියන්නේ මේ ඒක අයි ගත්තේ නැත්තේ කියලා අහනවා ස්වාමීන් වහන්සේලා ඉන්න පිටසක් ඉන්න තැනකට පාවිච්චි කරන්න. ඒක අවශ්‍යකමක් නැති නිසා පාවිච්චි නමුත් එයාට ඕන හැටියට තාමත් අරක පාවිච්චි කරන්න යාර හදන්නේ. කිනේ අතහැරලා නැහැ කියන්නේ ඒක තමයි යාර. ඒ නිසා ඔය අතහරිනවා කියන එකේ තේරුම Taman මෙහෙයමින් අතහරින්න. ඉතින් ඒක ඒගොල්ලොන්ගේ වාසනාවට දිනු කරොත් එහෙම විනාශ කළත් කරන්න දෙයක් නැහැ. අපි අතහැරලා නම්. සම්මන් පහේ ගමනියන් කියන එකේ තේරුම ඒකයි. හිතින් අල්ලගත්තොත් යන්න බැරුව ආපහු එනවා ගෙදරට. බොහෝ දෙනාට ওই පරදත්තු උපජීව උත්පත්තිය කියලා කියන්නේ අතහැරලා යන්න බැරිකම. නමුත් ඇත්ත සිද්ධියේ යථාර්ථයක් නේ ජීවිත අවසානයේ ඔක්කොම අතහරින්න වෙනවා. එහෙනම් ඒකට සූදානම් වෙන්න ඕන. ඒක තමයි කලක් හුරු කරන්න එදාට කරන්න බෑ කියලා කියන්නේ. තත්ත්වේ තේරුම් ගන්න වෙනවා. 6. මනෝදාරයට අරමුණු සම්බන්ධයෙන් භාවනාවේ යෙදීමේදී මధుරයන්ගේ ශබ්දය සංඛාර නොවන්නට කෙසේනම් විදර්ශනා කළ යුතුද? ලස්සන ප්‍රශ්න මේවා. දැන් මම මේක ළමා කාලේ කතාවේ ඉඳලා කියන්නම් ඔයගොල්ලන්ට. මధుරුවා වහලා ඉන්නකොට සද්දයක් නැහැ. උමේ ඉගිලලා යනකොට උගේ මේ තටු දෙකේ කම්පණය තමයි මේ සද්දේ කියන්නේ. අපි කියන්නේ මధుරෝ කෑ ගහනවා කියලා. නමුත් මේ සද්දෙට අපි පුරුදු උනේ ලේවුණු කරගන්න. ඌ ඒ සද්දේ යනුව ඌට විදින්න ලේසි මොකද අපිට කේන්තියම ලේ රත් වෙනවා. හරිද? එතු මේ අපි මේ සද්දෙට පුරුදු උනේ මధుරව වද. දැන් කණ්ඩායි එන්නේ මේක විගිල්ලිගෙන එනකොට කියලා දැන් ගහන්න හරි තරහක් නේ පුරුදු කරගත්තේ. නමුත් මధుරව වහපුවම සද්ද නතර වෙනවා නේද? ඒ කියන්නේ මధుරවක් කෑ ගහනවා නෙමෙයි තටු දෙකේ කම්පණය තියෙන්නේ. නමුත් ඒකට ඉතින් අපි ලේ රත් කරගන්න වරුද්ද අයින් කරගන්නවා ඇරුණාම වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. මధుරවන්ගෙන් මේ මధుරව කවා ගන්න කියලා අපි කියන්නේ දැන් මధుර දැල්ල එහෙමත් තියෙනවා නැත්නම් වෙනත් වෙන පාවිච්චි කරන්න පුළුවන් නේ. නමුත් අර මధుරව නෙමෙයි මේ මధుරවට බොහෝ කාලයක් තුළ අපි විරුද්ධ වෙලා අපි ලේ බොණ්ඩ එනවායි කියලා අර සද්දෙට කේන්ති අවශ්‍ය ගන්න පුරුදු කරගත්ත එක අපේ හිතට එන්නේ අපි හදාගත්ත කේන්තිය. ඒකට මధుරව උදව් වෙනවා. ඉතින් මේක දැන් තේරුම් ගත්තන් පස්සේ මේ මధుර શબ્දෙනවත් අන්න බෑ මధుරව කවගෙන හරියන්නේත් නැහැ. දැන් ඉන්න මధుරවන් පරිස්සම් කරන්න කියලා කියන්නේ මේ මැලේරියා මధుරව තව જાතියක් එහෙම ඉන්නවයි කියලා. ඒ නිසා සංඛාර කියන එකේ තේරුම අර තමන්ගේ හිත ඇතුලේ තියෙන කේනවා. ඒක එනකල් එන්න අරින්න හංගන්න එපා කවදාවත්. මට මතකයි ඒක ළමා කාලේ පටන් එහෙම දැන් මට මතකයි පැවිදි වෙච්ච අලුත මගේ මේ ජීවිතේ තිබිච්ච දෙයක් තියෙනවා ඔය. මොකක්වත් නේ සිත සංසුන් කරගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. සංසුන් සිත නමුත් මధుරෝ කෑ ගහන නොසංසුන් වෙනවා. ඉතින් ඒක එදාමම තේරුම් ගත්තා. දැන් නොසංසුන් වෙනවා කියන එකේ තේරුම තරහ එනවා කියන එකනේ. ඒ යාර සද්දෙට අකමැත්ත නිසානේ. ඉතින් මధుරෝ කනකොට ඕගොල්ලෝ ළමා කාලේ තරුණ කාලේ හරි එහෙම හොඳට ගහලා නම් පුරුදු තියෙන්නේ. ඒතර මధుර සද්දෙට කේන්තියෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඕක දැන් අඩු කරගන්නවා ඇරුණාම ඒක තමයි මේ අහන දේ. සද්දේ නෙමෙයි වැරද්ද. අපි හදාගත්ත එක තමයි එන්නේ. ඉතින් ඒක මේ ඉවත් කරගන්න එක ඇරුණාම වෙන විකල්පයක් නැහැ.
තේරුම් ගන්න ඕන කාරණා. මදුරට ගහලා හරියන්නෙත් නැහැ. නමුත් කවාගෙන හරියන්නෙත් නැහැ. ඒක තේරුම් ගත්තම අපි හදාගත්ත අතීතයයි එන්නේ කියලා. ඉතින් මදුරුවන්ගෙන් බාධා නැති විදිහට වාඩි වෙන්න යොදා ගන්න වෙන විකල්පයක් ඒකට නැහැ. හත පෘථග්ජන භාවයේ නික්ම යාම ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වීම හා සෝවාන් ඵලයට පත්වීම යන අවස්ථා තුනම එකවරම සිදුවේද? නැතිනම් ක්‍රමානුකූලව පියවරෙන් පියවර සිදුවේද? ආර්ය ශ්‍රාවක භාවයට සම්පූර්ණයෙන්මපත් වෙනවා නෙමෙයි ආරම්භ වෙනවා. ආර්ය ශ්‍රාවක කියන්නේ එතනින් එහාට සෝවාන් සකෘදාගාමී අනාගාමී ධ්‍යාන දක්වා යන්න තියෙනවානේ පාර. නමුත් මේ පෘථග්ජන භාවයෙන් නික්ම යාමක් සිදු වෙනවා. එතකොට නමුත් ආරක සම්පූර්ණයි. දැන් ආර්ය මාර්ගය යන්න ඕන තව එහාට. දැන් අර ඉස්සර වෙලා ගමන අනුසෝතගාමී. අර අරමුණට එකතු වෙලා මම වගේ කොට ගත් එක තමයි පෘථග්ජන භාවයේ ගමන. පවට පිනට ධානයට එකතු වෙන එක තමයි කලේ. දැන් එකතු වෙලා නම් සතර හැදෙනවා වරුණාම නිදහස් වෙන්න බෑ කියලා තේරුණාම එහෙනම් එකතු නොවෙන්න ඕන කියන අවබෝධයක් ගත්තාම දැන් එහෙනම් එකතු නොවීම පටිසෝතගාමීනේ. ඉතින් එකතු වීම තමයි නිත්සුකාත්ම කියන්නේ. එකතු නොවීම තමයි නිත්‍ය වශයෙන් බලනවා කියලා කියන්නේ. ඉතින් හුරු මහන්සි වෙන්න වෙනවා. නිසා ඒක මම නම් දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උපාසක භාවයට, භික්ෂු භාවයට, භික්ෂුණී භාවයට නැත්නම් ශ්‍රාවක භාවයටපත් වීම. ඒ සිදු වෙන්නේ එතනින් පස්සේ යාට තමන්ට තිබෙන කාලීය තරමට, තමන්ට තිබෙන හැකියාවේ තරමට ඉන් එහාට දැන් එතනින් එහාටයි ක්ලේශයන් විනාශ වීම ආරම්භ වෙන්නේ. එතෙක් කෙලෙස් වෙනසිලා නැහැනේ. ඊට පස්සේ කෙලෙස් ප්‍රහීන කිරීමේ කටයුත්ත තමයි කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම වතනින් පෙන්වන්නේ. ඔය අපි කතා කරන කාම විතරකයේදී, ව්‍යාපාද විතරකයේදී, හිංසා විතරකයේදී ගත්ත. එතකොට මේ තේරුම් යාමක් නෙමේක මේ බුදුන් වහන්සේ වදාළ කරුණ තේරුම් යාමක් තුළ අපි මේ පැත්තටයි සතර හදමින් ඉන්නේ කියන එක තේරෙන එක නේද පෘථග්ජන භාවය කියලා කියන්නේ. එතකොට ඒක කැඩෙනවා කියන එක නෙවෙන්නන්නේ. ওই පැත්තට ගිහින් බෑ. නම් අනිත් පැත්තට යන්න ඕන. එතකොට ඒක එතනින් එහා පැත්තට පටිසෝතගාමීත්වය දැන් දියුණු කරන්න ඕන. ක්ලේශයන් ප්‍රහීන කරගනිමින් සංසුන් සිතක් කළා අර බාහිරෙන් හම්බ වෙනකොට නොසන්සුන් වෙන සිතක් නෙමෙයි බාහිරින් මොනවා හම්බුණත් නොසන්සුන් නොවන තැන දක්වා ක්ලේශ මූලයන් ප්‍රහීන කරගෙන යන එක ආර්ය මාර්ගයේ ආරම්භයක් වෙලා තියෙන පෘථග්ජන භාවයේ සමගින් එහාට යන්න තියෙනවා. ඉතින් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. ඉන් එහාට මේ තේරුම් අරගත්තා නම් මේක හදලා බලන්න. එතකොට ඉදිරියට යාවි. ඉස්කෝලේ යන කාලේ අපිත් ඕක වෙන හැටි පාඩම් කරගත්තා. ගිරව් වගේ. පට්ටපල් බොරුවක් මන් දන්නේ හැටියට. මතක් කරගන්න ඕනනම් කියලා දෙන්නම්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රමාස කරුණාම සෝවාන්. කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට සකෘදාගාමි. කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට අනාගාමි. රූප රාග අරූප රාග මානෝද්දච්ච ඉවර වෙනකොට රහත්. ඕකනේ ඉගෙන ගත්ත පෙළ දැනටත් රටේ තියෙන්නේ ඕකනේ නේ. ප්‍රායෝගික නෑ. මන්දයක්. එහෙනම් ඉතින් රූප රාග උපදවන්න අම්මලා තාත්තලා සේරම කැලේට ගිහින් කෙලෙස් යටපත් කරලා උපදවන්න වෙනවා. ගෙදර ඉඳන් උපදවන්න බෑනේ. උද්දම් භාගීය සංයෝජන දැනට අපිට නෑ. අපිට තියෙන්නේ අපි ගෙදර හැදිච්ච අය නිසා අපිට තියෙන්නේ අපි කිව්ව වරම් භාගීය සංයෝජන 5 කියලා. දැන් 10ක් කඩන්න උද්දම් භාගීය සංයෝජන වලට බැඳෙන්න වෙනවනේ. දැන් මේ කාම ලෝකේ ජීවත් වෙන්න ගිහින් තමයි මේ බැඳුනේ. ඉතින් ආයෙ බැඳෙන්න එහෙනම් උපදව ගන්න වෙනවනේ කැලේට ගිහින්. ඉතින් එහෙනම් ගෙදර ඉඳන් කරන්න බෑ කියලා හදන්නේ නැත්තේ ඒක වෙන්නේ. නමුත් ඕවා පාඩම් කරගත්ත පෙලින් ගත්තට ආපහු උදකූපම් පුද්ගල සූත්‍රය සහ කේමක සූත්‍රය කියලා බලපුවාම මොන පට්ටපල් බොරුවක්ද මේ කියලා තේරෙනවා. ප්‍රායෝගික මාර්ගය ඔහොම එකක් නෙවෙයි තියෙන්නේ. ඒ අපට නෙවෙයි. කෙලෙස් යටපත් කරගත්ත අයට තියෙන එකක් ඒ උද්දම් භාගී කියන්නේ. රූපී අරූපී ධානලාභීන්ට තියෙන දෙයක්. අපට අදාළ නෑ ඕවා. ඒ නිසා ධර්මයේ තේරුම් ගන්නකොට උතරම් ඕක අපහසු නැහැ. නමුත් අපහසු නැහැ කියලා අනුගමනය නොකර නිකන් හම්බ වෙන්නෙත් නෑ. හැමෝටම අනුගමන ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ නිසා මේ මතක තියාගන්න ඕන කාරණාව මේ පොතේ පෙළට වඩා ප්‍රායෝගික පෙළ පහසුයි කියන එක. ඒක කවුරු හරි මේ ළමයින්ට උගන්වන්න නිකන් හදපු පෙළක් විතරයි. ප්‍රායෝගිකව ගිය කෙනෙක් කරපු දෙයක් නෙවෙයි ඒක. එහෙම කියන්නේ රටේ. නමුත් අපි එහෙම කියනවා බය නැතුව. කල්පනා කරලා බලන්න. ඒ නිසා
ඉන් එහාට ප්‍රවේන් පියවර පියවර. කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම අර උප්පන්නං කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් හිංසා විතක්කම් කියන කාරණාව ඒවා එකට එකතු නොවීම තුළ ක්‍රමයෙන් තමයි ඒවා හිතෙන් ඉවත් යාම තුළ සංසුන් බවක් හම්බ වෙන්නේ. ඒ සංසුන් වුණාම මං හිතන්නේ බාහිර ලෝකේ කාටවත් ආයේ ඔහුන සංසුන් කරන්න බැරි වෙයි. ඒක තමයි අෂ්ටෝත පුතග්ජනයා අටලෝ දහමට කම්පා වෙනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඇතුළත තියෙන කම්පා වෙන හේතුව ඉවත් වුණාම ලෝකෙ නෙමෙයි මේ දුක තියෙන්නේ කියලා මම කියන්නේ ඒකයි. තමන් හදාගත්ත එකේ කියලා. ඉතින් ඕක හදාගත්ත මෝඩකමක් බව තේරෙනවා නම් අයින් කරගන්න මහන්සි ඊට පස්සේ. දුකක් නැතුව ඉන්න මේ බාහිර ලෝකෙ මොකක් විනාශ කරලා හරියන්නේ නැහැ. තමන් දුකට හේතුව අයින් කරගන්න ඕන කියන කාරණාව. 8 පංච උපාදානස්කන්ධය හා සංකාරයන්ගේ අනිත්‍ය නිවැරදි නුවණින් දකින්නේ කෙසේද? ඔක්කොම වන් ටික කියන්න ඕන ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය හා සංකාරයන්ගේ අනිත්‍ය නිවැරදිව නුවණින් දකින්නේ කෙසේද? ඉස්සරලා පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න වෙනවා. මේකට තියෙන හොඳම උත්තරය තමයි සීල සූත්‍රය. සීල සූත්‍රයේනේ තියෙන්නේ මේ පෙළ. මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරයියාති. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වැටහීමම සෝවාන් වීමක්. ඉතින් අපි ඒ වුණාට අනාගත බුදුහාමරගේ සාසනය දකින්න යන්න ඉගෙනගෙන පංච උපාදානස්කන්ධය ගැන විග්‍රහ කර කර ලියලියා පාඩම් කර කර ඉන්නවා. වෙන්නේ නැහනේ නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධය පහළ වෙන ඕන කෙනෙකුට. පංච උපාදානස්කන්ධය කියන්නේ කය නෙමෙයි කියන ඔබ දන්නවා ඇති. පංච උපාදානස්කන්ධේ රූප කියන්නේ ශරීරය නෙමෙයි කියනත් ඔබ දන්නවා ඇති. අපි ඉදිරිපත් කර සත්තට්ඨාන කුස සූත්‍රයේ පැහැදිලි කරන්නේ මිනිස්සෙකුට ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් තමයි අරමුණු ගැනීමක් තියෙන්නේ. ඒ අරමුණු සම්බන්ධයෙන් තමයි වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවායි කියලා තියෙන්නේ. එතකොට එහෙනම් පංච උපාදානස්කන්ධය පහළ වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ එක්ක කාම විතර්කය, එක්ක ව්‍යාපාද විතර්කය, එක්ක හිංසා විතර්කය. තමන්ට අදාළ ලෝභ, මෝහ, ද්වේෂ, මෝහ ඒකක් හටගන්න එකනේ. ඒ කියන්නේ බාහිර කාරණා උදව්වෙන් තමන් තියාගත් එකක් හිතට එන එක. උප්පන්නං කාම විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය. ඔය හංගලා තියන්න බෑ එන්න ඕන. දැන් ඔය පෘථග්ජන සමාජයේ ඕකට එකතු වෙන එක තමයි ගහ ගන්නවා, වෙන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, වෛර කරනවා කියලා කියන්නේ. ඒක තමයි සංසාරේ කරගත්ත පාර පුරුද්ද. එතකොට ඒකට තමයි කියන්නේ නිත්සුකාත්ම වශයෙන් බලනවා කියලා. ඒ කියන්නේ මගේ ආත්ම කොට අරන් තමයි ගහ ගන්න යන්නේ, මරා ගන්න යන්නේ, පරාජය කරන්න යන්නේ, විනාශ කරන්න යන්නේ. ඒ එකතු වීම. එකතු වීමට කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස මමත්වයෙන් ගතොත් ආපහු වර්තමානයේ නිවීම වැහිලා අනාගත ඵල උපදින්න හේතුක ඉතුරු වෙලා තමයි අවසන් වෙන්නේ. ඒක කර්ම රැස් කරන පාර. ප්‍රමාද විහාරී මාවත. ඒක තමයි බොහොම කල් සංසාරේ සහ මේ ජීවිතේ කරපු දේ. ඉතින් ඕක නොකරන එකට කියන්නේ ඒකට එකතු නොවෙනවයි කියන එක. උපදින්න ඕනේ. නමුත් පවත්වන්න බෑ. උපදින එකට පැවැත්වුවොත් නිත්සුකාත්ම වශයෙන් ගැනීම උපදින එකට එකතු නොවෙන්න සිහිය තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? එකතු නොවි මේ තණ්හා උපාදාන භව විද්‍යා සංකාර කියන එක නොවි යන්න වෙනවා යා. එහෙනම් ඒ පාර නෑ. ඒ නිසා මම නම් දකින්නේ ඔය අනිත්‍ය කියන වචනේ තේරුම ඇත්තම සිද්ධිය මේකට එකතු නොවෙනකොට සිදුවෙන දේ. එයා මිය යන්න ඕන. උපාදානේ අනාගත ඵල විතර නොවි අන්න ඉමේ පංච උපාදානස්කන්ධය බලන්න දැන් අරගෙන සීල සූත්‍රයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා මොකද්ද කරන්න තියෙන්නේ මෙම පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙනවා. ඉතින් හරිද එහෙනම් මම මේ එකතු නොවීමෙන් මේක හැදෙනවා කියන කාරණාව. එකතු නොවෙන්න සිහියක් තියෙන්න වෙනවා. මොකද එකතු වීමෙන් සතර හැදෙන හැටි සහ දුක් විඳින්න සිදුවෙන හැටි තේරෙන පුද්ගලයා බයයි සතරට. එකතු නොවීමෙන් ලැබෙන සැනසීම තේරුම් ගත්තාම ඉතා ඉක්මනින් එකතු නොවීමෙන් මේ අයින් කරගන්න පුළුවන් පාර.
ඒකයි කියන්නේ ඔය සුනීත සෝපාකට තේරෙන බුද්ධ ආගම මහ ලොකු පොත් ගොඩක් වෙන්න සහ රූපරාග අරූපරාග එකක් වෙන්න බෑනේ. පොත්පත් කියවපු අය නෙමෙයි සුනීතල සෝපාකලා කියලා කියන්නේ ඒ කාලේ සැඩුල්ලු. අහගෙන ඉන්නවත් අහනම් පාඩම් කරන ඒවා. නමුත් තේරුණානේ. ඒ නිසා අපි උත්සාහ කරමු මේ බහුතර සමාජයකට මේ ලෝභයට, දේශයට, මෝහයට එකතු නොවීමයි බුදු සමයේ භාවනාව. එතකොටයි වශය වෙන්නේ ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ නිබ්බාන. එතෙන්ට යන්න. දහම් දීපයක් හදන්න. මේවා කරන්න ගියාම මිනිස්සු අවංක වෙන්න වෙනකොට රට හොඳට හැදේවි. බුදුරජාණන් වහන්සේ සුපිරි දේශපාලනඥයෙක්. මතක තියාගන්න. ඒ සුපිරි දේශපාලනය අපි යෙදෙන්න වෙනවා. මොකුත් බලාපොරොත්තු නැතුව. හැමෝම රට හදන්න උත්සාහ කරන නීතියෙන් හදනවා, පව්පින් දෙකිනුත් හදන්න හදනවා. වරදක් නැහැ. ඒ මට්ටමින් හදන්න ඕන. නමුත් ඊටත් එහාට තමන්ගේ හිත හැදීමෙන් රටන එක බුදුදහම තියෙන්නේ. මිනිස්සුන්ගේ හිත හැදීමෙන් හදන එක. ඒක තේරුණ අය කරන්න ඕන දෙයක්. දේශකින් වහන්සේලා තේරුම් අරන් කරන්න ඕන, තේරුම් ගත්ත බුද්ධලේ අනුගමනය කරන්න ඕන. නිසා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන එක තේරෙනවා නම් වෙන මොකක්වත් බනපොත් හොයන්න යන්න ඕනේ නැහැ ආයේ. දැන් ඉතින් සිහියෙන් ඉන්න ඕන උදේ අවදි වූ තැන් පටන්ම ඇහෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද. යද්දිද, එද්දිද, නිදද්දිද, සිටිද්ද. කාම විතරකයේද, ව්‍යාපාද විතරකයේද, විහිංසාව විතරකයේද. ඔය එකකට එකතු නොවී ඉන්න. එන්නත් ඕන, එකතු නොවෙන්නත් ඕන. දැන් ඉස්සර සිහිය තිබුණ නැති නිසා ආපුවම එකතු වෙලා අනාගත්තා. දැන් සතිය තියෙන පුද්ගලයාට එනකොට එන එක උදව්වක්. ඒ කෙලෙස් නසනවා, සකල ක්ලේශයන් ප්‍රහීනකට සෝවාන් ආදී මාර්ගඵලයෙන් රහත් වෙන ප්‍රහීන කිරීමක් කරන්න තියෙනවා නේද? දැන්වත් තේරුම් ගන්නකො මේවා උපදවන්න නැතුව ඉඳලා බෑ කියලා. uppannam කියලා තියන්නේ ඇයි කියලා හිතන්නකෝ. මේ පංච උපාදානස්කන්ධය කියලා තියන්නේ ඇයි ඒවා එන්න එපා කියලා නෙවෙයිනේ අර තියෙන්නේ. නමුත් ඒකේ දැවිල්ලක් තියෙනවා. පර හදාගත්ත දැවිල්ල තියෙනවා. ඒකයි දුකසේ ලබන්න ඕන කියලා කියන්නේ. නමුත් ඒකට එකතු වුණොත් තව දැවිල්ල වැඩි වෙනවා. එකතු නොවුනොත් දැවිල්ල අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තවදුරටත් ධර්ම ශ්‍රවණය කිරීම තුළ පංච උපාදානස්කන්ධය නිවැරදි කරගෙන පංච උපාදානස්කන්ධය එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වර්තමාන මොහොතේ කොතන උපදිනවද කියන්න බෑ. ඒකට මේකට ක්‍රමයක් නැහැ කියන්නේ. කට්ටිය වාඩි කරවලා කරන්න බැරි මේකට ක්‍රමයක් නැහැ. තම තමන්ගේ උපදින එකනේ හදන්න තියෙන්නේ. මේ නිදහසේ අනිත් අය දන්නෙත් නැහැ. ශිෂ්‍යයා දන්නේ නැහැ. ගුරුවරයාට පුදුනයි කියන්නේ අම්මා තාත්තා දන්නේ නැහැ. ආයතනයේ ප්‍රධානියා දන්නේ නැහැ. තමන් කාටයුත්ත කරන ගමන් අතල අරක හදා ගන්නවා. උඩේකට ආය කරන්නේ නැහැ නේ. අපහු වෙලාම කාලයක් යන්නෙත් නැහැ. දැන් ඕක තේරෙනකොට තේරෙවි මේ ජීවිතේට සිහිය කියන එක කොච්චර අවශ්‍යද කියලා. සිහිය ඕන මේකට එකතු නොවෙන්න වෙන මොකටවත්ම නෙවෙයි. සිහිය නැති නිසා තමයි මේකට එකතුලා ජීවිතේ අනාගත්තේ. තව ටිකක් තේරෙන භාෂාවෙන් කියනවා නම් සහෝදරත්වය paludu වෙන්නේ. ඒ වගේම දෙමව්පියන් දුරස්ස වෙන්නේ. අලුත බැඳපු ජෝඩුව ඈත් වෙන්නේ. අසල්වාසීන් විරුද්ධවාදීන් වෙන්නේ. එකට හිටපු දේශපාලනඥයෝ විරුද්ධවාදීන් වෙන්නේ. මේ සේරම සිහිය නැතිකමේ මේ ලෝභ දේශ මොහ මේ වැරදි කරන්නේ. වෙන කවුරුවත්ම නෙවෙයි. ලෝභ දේශ මොහ මවටපත් වුණෙන් පස්සේ ඕනෑම සමගියක් බිඳ වැටෙනවා. ඒ නිසා මම නම් කල්පනා කරන්නේ එක ගෙදර සහෝදර වශයෙන් ඉන්න ඕන නම් ලෝභ දේශ මොහ බලවත් කරගන්න නැත්නම් හොඳයි. විවාහය සාර්ථක වෙන්න ඕන නම් බුදුදහම තේරුම් අරගෙන ලෝභ දේශ මොහ පාවිච්චි නොකරන ඉගෙන ගත්තොත් ජීවිතේ ලස්සන වෙයි. උන් එහාටත් මම ඔක දකිනවා හැමතැනදීම. මිනිස්සු දුකටපත් කරන්නේ බාහිර සමාජය නෙමෙයි තමන් හදාගත්ත ලෝභ දේශ මොහ. සෙකන්ඩ් වෙන්න කැමති නෑ ඊට පස්සේ. දොස්තර මහත්තයයි දොස්තර නෝනයි දෙන්නම ලොකු වෙන්න හදනවා. ඉංජිනේරු මහත්තයයි ඉංජිනේරු නෝනයි දෙන්නම ලොකු වෙන්න හදනවා. විදිහට සෙකන්ඩ් වෙන්න ලෑස්ති නෑ. ඉතින් ඊට පස්සේ කැත්තර පොල්ල පටන් ගන්නවා. ක්‍රියාත්මක වෙන්නේ උන්ගේ අර ලොකුකම. එහෙම නැත්නම් උන්ගේ මමත්වෙන් ගත්ත උගත්කම මොකක් හරි. ඕක තේරුම් ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඔය ආවිය පාවිච්චි කරන්නේ නැතුව ජීවිතය සමගියෙන් ගෙනියන්න. එතකොට ওই ප්‍රශ්නේ හටගන්නේ නැහැ. නිහතමානී වෙනවා කියන්නේ අන්න ඒකයි. ඒ නිසා මේ
මිනිස්සුන්ගේ මට ගන්නා වූ සියලුම ජීවන අරගල වලට බඩගින්නට කෑම හොයාගන්න එක නෙවෙයි ඒක හොයාගන්න එපා කවුරුත් කොහොම හරි ඇඳුම් ටිකයි. නමුත් මේ අනිත් සියලුම අරගල වලට මුල මේ ලෝභ දේශ මොහ නම් වූ මායයට අයිති හමුදාව අපි බලවත් කරගත්ත එක. ඒ උන් ටිකට පහර දෙන එක. එහෙමයි කියන්නේ මම මේක. ලෝභ දේශ මොහ ෂේ කිරීම නිබ්බානනේ. ඒ ෂේ කරන මාර්ගය ගන්න එක තමයි බුදුන් ජීවිතය තුළ කරන්න ඕන ධර්මානුකූල බව කියලා කියන්නේ. දැහැම ජීවිතය කියලා කියන්නේ. එතකොට ජීවිතේ විඳින්න පුළුවන් වෙන්නේ. මැරිලා නිවන් දකින්නේ නැහැ. ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. මේවා බලවත් වෙන්න ජීවිතේ විඳවනවා. ඕකනේ මේ රටේ වෙන්නේ. බලන්නකො ටිකක් කල්පනා කරලා. ඒ නිසා තව ටිකක් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන හැටි සූත්‍ර දේශනා 100 ගණන කාන්දක වගේ තියෙනවා. මම ඉස්සරහටත් ධර්ම දේශනා වලින් කරાવી. මෙතන ඊට වඩා කාලය ගන්න බෑ. ඊට පස්සේ ඔබට පුළුවන් නම් අවදි වූ තැන් පටන් Tamanගේ රාජකාරී යහපත් දේවල් කරන ගමන් දිනු කරගත්ත සිහියක් ටික ටික දිනු කරන්න මේකට රැවටෙන්නේ නැතුව ඉන්න. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලාත් ඔකට කියනවා. තව යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය යන ධර්මකාරණා දෙක පහදා දී ඒවා ප්‍රායෝගික ජීවිතයේදී යොදා ගන්න ආකාරය අයෝනිසෝ මනසිකාරය නේ යොදා ගන්න හැටි කියන්න දෙයක් නෑ ඔය තියෙන්නේ හැමතැනම. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ඔගේ තියෙනවා මේ ආරණ්‍ය කියලා සූත්‍රයක් මට මතක හැටියට. මේ ආරණ්‍ය සූත්‍රයේ තියෙනවා දුර ඈත පළාත් වලට වනාන්තර වලට යන්න එපා කියලා භික්ෂුන්ට මේ ආරණ්‍ය අයෝනිසෝ සූත්‍රයේ. උපන් කාම විතර්කයේ, උපන් ව්‍යාපාද විතර්කයේ, උපන් විහිංසා විතර්කයේ දරා ගන්නට බැරි නම් එකතු නොවී ඉන්න බැරි නම් යන්න එපා කියලා. මොකද දිනසා ගන්න හරි මොකක් හරි එකක් කරන නිසා කියලා. එහෙනම් අර කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ තුනට එකතු වෙන එකටනේ අයෝනිසෝ කියන්නේ. ඉතින් ගහ ගන්නවා, මැර ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, පලි ගන්නවා කියන්නේ මොකක්ද? අයෝනිසෝ මනසිකාරය නෙවෙයි. ඕකේ මොනවද උගන්වන්න තියෙන්නේ? සංසාරේම කරපු වැරද්ද. ඒ නිසා බුදුදහමේ තියෙන්නේ ඕකේ අනිත් පැත්ත යෝනිසෝ මනසිකාරය. අරක නුනුවණින් මෙනෙහි කිරීම, මේක නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම කියන එකේ තේරුම මොකද්ද? එනකොට එකතු වෙනවද නැද්ද? පවත්නවද නැද්ද? අතහැරෙනවද නැද්ද? අන්න එතෙන්ද සිහියට මේ පෙන්වන්නේ. නාහං වික්ඛ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි අං ඒවං පැහැදිලි කරලා තිනවා එහෙම. මහන්නේ මම වගේ නුවණ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. උපන්න කුසල් දුරු කරන උපන්න කුසල් නූපදන ධමයක් යෝනිසෝ මනසිකාරය තරම් කියලා. ඒ කියන්නේ ක්ලේශයන් නසන්න වෙනවා, අලුතෙන් උපදින්නත් බෑ. ඒ කියන්නේ ඒ අර මමත්වයෙන් තොරව, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව දැක්කහම එයා යන්න ඕන. යෝනිසෝ මනසිකාරයේදී මොකද්ද වෙන්නේ? උපන්න කුසල් දුරු වෙනවා කියලානේ තියෙන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය අයිති වෙන්නේ පෘථග්ජනයින්ට එහෙම අයිති නෑ, මතක තියාගන්න. සෝවාන් වලින් එහා පැත්තටයි යෝනිසෝ මනසිකාරය අයිති වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය දෑවැද්ද අයිති වෙන්නේ පෘථග්ජනයින්ට. පෘථග්ජන භාවයේ ඉඳගෙන යෝනිසෝ මනසිකාරය ගැන කතා කරන්න එපා. මොකද සතියක් නෙමේක. මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලට එකතු නොවෙන්නයි ඒක තුලින් නිවන් ලැබෙන්නේ ජීවිතේට. ඒ නිසා ඒක තේරුම් ගත්තාම ඒක ආර්ය මාර්ගයක්, ආර්යයන් සතු දායාදයක්. බුදුන් වහන්සේ ඒක ආර්යයන් සතු දායාදයක් වශයෙන් දීලා තියෙනවා. ඕන් ඒ යෝනිසෝ මනසිකාරයේ සරණින් තමයි ක්ලේශයන් ප්‍රහීන කරගෙන සැනසෙලි බාර බව යන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙන්න ඉස්තිපසු ගිහිපැදී ආගම් බේදෙන්තර ලෝකේ රටේ ඉන්න ඕන කෙනෙක් කරන්නේ ඒක තමයි. එහෙනම් තේරුම් ගන්න. තවත් එක දෙයක් තියෙනවා කතා කරන්න. මේ තවත් දිග ප්‍රශ්නයක් මට හම්බ වුණා පෞද්ගලිකව. මේ ඔහොම දාන ආදී කටයුතු වලට ලැබිව කටයුතු කරන කෙනෙක්. නමුත් මේ අහක යන පුංචි දෙයටත් කේන්ති ගන්නවායි කියලා. ඉතින් මේක හුරු කරගත්ත නැති වරදක්. ඒක තමයි ඒකේ තියෙන්නේ දාන සීල භාවනා. දාන සීල කළා වුණාට කාමරාග ව්‍යාපාද වැඩිලා තියෙනවා ඒකට. තමන්ට ඕන හැටියට ඊට පස්සේ දරුවන්ගේ බත් පිඟාන හරි මහත්ය හරි මේ බාහිර සමාජය හරි සේරම තියන්න ගියාපම වෙන්නේ නැතුවම කේන්ති වෙනවා කියන්නේ කාමරාග ව්‍යාපාදනේ. මේ ලෝකේ ඔක්කොම තමන්ට ඕන හැටියට තියන්න බෑනේ. ඒගොල්ලන්ට නිදහසක් තියෙන්න වෙනවා. එහෙනම් අපි සිහිය පාවිච්චි කරලා ඒක හදනවා ඇරුණාම වෙන ඕක අපට ඕන හැටියට දරුවෝ ඔක්කොමයි අම්මයි තාත්තයි බෑනයි ලෝකේ ඉන්න දේශපාලනඥයෝයි සේරම තියන්න හැදුවට බෑ.
ආයතන සේරම ටිකයි ස්වාමින් වහන්සේලා ඔක්කොම Taman ඕන හැටියට තියන්න හැදුවට බෑනේ. ඒ අයටත් නිදහසක් තියෙනවා. ඒ හැමෝටමත් ඡන්ද අයිතියකුත් තියෙනවා. පුරවැසියෝ. ඉතින් පුරවැසියන්ට තම තමන්ට කැමති දෙයක් කරන්න අයිතියක් තියෙනවා. ගැටලුවක් නැහැ ඒකේ. ලෞකික පැත්තේ වුණ දෙයක් කරගන්න අයිතියකුත් තියෙනවා. ලෝකෝත්තර පැත්තට යන්න අයිතියකුත් තියෙනවා. ඉතින් අපි මේ මෙහෙම වෙන්න ඕන කියලා මේ හිත නරක කරගෙන හරියන්නේ නැහැ. අපි අපේ උපකල්පනය කියනවා මේ ලංකාවෙන් කසිප්පු තුරන් වෙන්න ඕන. ඉතින් වෙන්නේ නැතුව මම කේන්ති අරන් හරියනවද? වෙන්නේ නැහනේ. ඉතින් ඒක ඒගොල්ලොන්ගේ වැඩක්. ඒගොල්ලොන්ට විපාක දෙයි. අපි මොකට ඒක වදයක් කොට ගන්නෙ? අන්න ඒ වගේ මේ පැත්තෙන් ගියාට මේ අනිත් පැත්තෙන් සිහිය දිනු වෙලා නැහැ මේ කතාවේ තියෙන්නේ. මේ කියපු කතාවේ තියෙන නිසා පොඩ්ඩ බැරි වෙනකොට හොස්සාගෙන් මැස්ස යන්න බෑ කියන තියෙනවා. ඒක හුරු කරන්න ඕන කරුණක්. අර කාරණා හැකියාවක් තිබෙනවා නම් කරාට කමක් නැහැ. නමුත් මේකත් හුරු කරන්න ඕන. චුට්ටක් පොන්චි දෙයක් හරි ඉවත දාන්න ලෝබයි කියන එකේ තේරුම අනිත් එකදී ඉවත දානවල මොකද කරන්නේ? ඒක ගණන් ගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් අර පරිමැස්සෙන් පාවිච්චි කරන්න ඕන තමයි අවශ්‍ය පමණ. නමුත් අනවශ්‍ය ප්‍රමාණයට නාස්ති කරන්න ඕනෙත් නැහැ. නමුත් ඉතුරුනොත් ඒක ගැන ලෝභ වෙලා හරියන්නේත් නැහැ. ඉතින් ඔය ධර්ම ශ්‍රවණය කරලා නැති එක තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් තොරව දාන ආදී කටයුතු කරලා පින්කම් වලට ගිහින් තියෙන එක තමයි මම දකින්නේ. තමන් සිත පිළිබඳ හදාarලා නැහැ කියන එක පිළිබඳව. නැත්නම් ඔයතරම් ඉතින් ඒස හුරු කරගන්න ඕනේ ඒවා. අනිවාර්යයෙන්ම හුරු කරන්න ඕන කාරණයක්. එතකොට ඉස්සරහට ඒ කාරණාවලදී කලබල නොවී ඉන්න පුළුවන් තැනට හිත හදනවා ඇරුණාම ඒ යන පාර ඉතින් අනිත් පැත්තට මට ඉතින් මේවට මතක් වෙන කතා තියෙනවා ඔය මේ අපුත්තක සූත්‍රයේද කොහෙද කතාවක් තියෙනවා මේ එක බමුණෙක් සම්බන්ධ කතාන්දරයක් මේ වෙලාව තියෙනවද දන්නේ නැහැ. මම හිතා කොසල් රජුරු පමා වුණා බුදුන් වහන්සේ හමු වෙන්න ඉන්න මේ පමා වුණේ ඇයි කියලා අහුවම මේ රටේ හිටපු ධනවත්ම බමුණ මිය ගියා. එයාගේ දරුවෝ හිටියේ නැහැ. ඒ සම්පත් ටික ඔක්කොම මම භාණ්ඩාගාරයට අදින්න කියලා ආවේ කියලා. ඊට පස්සේ කතා කරනවා එයාට මේ දරුවෝ හිටියේ නැහැ. නමුත් රත්තරන් විතරක් මෙතරම් ඒ වුණාට කෑවේ නැහැ, ඇන්දේ නැහැ කියලා කියනවා. ගොම්බැන්ද වාහනයක ගියේ කැටිච්ච කුඩයක් පාවිච්චි කරේ එහෙම කියලා. ඊට පස්සේ ඉතින් ඒකට හේතුත් පෙන්නලා තියෙනවා බුදුන් වහන්සේ. දරුවෝ නැති වුණ කාරණාව ඉස්සර ජීවිතයේ දරුවෙක් ඝාතනය කරපු කියලා. ඒ වගේම ඉස්සර ජීවිතයේ මෙයාට සම්පත් තිබුණා. නමුත් මේ සම්පත් ටික දානයක් ලෑස්ති කරලා තමන්ගේ අතින් දුන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාට කාටද දීලා ඊට පස්සේ හිත නරක කරගත්තයි කියලා තියෙනවා. අනේ මේ ටික මගේ සේවක මණ්ඩලෙ දුන්නා නම් වැඩ කරලා කණ්ඩවත් දෙනවනේ මට කියලා අර දීපිකර කලකරුණායි කියලා. ඉතින් මේ නිසා මේ පුද්ගලයාට දුන්නාට ලැබුණාට පාවිච්චි කරන්න අයිතියක් නැහැ කියලා. උලාරා බත්ත භෝගාය වත්ත භෝගාය යාන භෝගාය කියලා පෙන්නනවා. ඒවා භුක්ති විඳින අයිතිය නැහැ කියලා. එහෙම පැත්තක් පෙන්නනවා ඒ කතාවේ. ඉදිරියට සමහරට මතක් කරන්නම් දවසක. ඒ නිසා අර ඒකේ කරලා තිබෙන්නේ කැමැත්තකින් නෙමෙයි. දුන්න දේ ලැබුණා නමුත් පාවිච්චි කරන්න කැමැත්තක් තිබුණ නිසා Tamanට පාවිච්චි කරන අයිතියක් නැහැ. අදටත් මම ඔය කියන්නේ සමහර ගෙවල් හදලා වහලා තිනවා, සමහර කාර් ගෙනත් වහලා තිනවා, සමහර පුටු සෙට් ගෙනත් වහලා තිනවා. ගෙවල් වල ඉඳගෙන ඉන්නවා බංකුවක් උඩ නැත්තම් කුලියට ගත්ත කාමරයක පාවිච්චි කරන්න වාසනාව නැහැ. ලැබුණට දෙකම තියෙන්න වෙනවා. අය අංග සම්පූර්ණ නොවන පුණ්‍ය කර්මයන් කියලා පෙන්නන්නේ. ඒ නිසා මේ හැම එකටම කලබල වෙන සුළු ස්වභාවයේ නොයසිලවන්ත බවක් Taman ළඟ තියෙන ඒක හදා ගන්නව ඇරුණාම වෙන විකල්පයක් ඒකට නැහැ. අර විපාක වෙනව තියෙනවත් මේක Taman දිනු කරගත්තේ නැති ධර්ම ශ්‍රවණය තුළ හිතා ගන්න ඕන කාරණයක් ඔය මතක් කරන්න කැමතියි. ඔච්චරයි අද තියෙන්නේ මම දන්න ආකාරයට මේ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න. ඒ නිසා ඕන ඔබට මම පැහැදිලි කළා. විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාව තමයි බුදුදහම අපි සඳහා මම සඳහා නෙමෙයි අපි සඳහා ඔබ අපි සඳහා ජීවත් වෙන මිනිසුන් සඳහා ජීවිතයේ අවුල් අඩු කර ගැනීම සඳහා තියෙන දෙයක්. නැතුව වෙනම ලෑස්ති වෙන්න එකක් හරි කැලේට යන්න එකක් හරි මහාන වෙන්න එකක් හරි එහෙම එකක් නෙමෙයි. දිනදා ජීවිතේට බුදුදහම මම මේකට කියන්නේ. ඉතින් ඒ කාරණාව තේරුම් ගත්තම තම තමන්ගේ ජීවිතවල පවතිනා වූ ගැටලු
මානසික ගැටලු විසඳා ගැනීම සඳහා ඔය යෝනිසෝ මානසිකාරය සහ අයෝනිසෝ මානසිකාරය කියන කාරණාව නැත්තම් බාර ගැනීම සහ නොගැනීම කියන කාරණාව තුළ විශාල බාර ගැනීම තමයි පෘථග්ජනවරද්ද විශාල ආලෝකයක් හම්බ වෙනවා. ඒ නිසා ඒ අනිකුත් කාරණා නැත්නම් ඒවා ආර්ථික මට්ටමින් හරි නීති මට්ටමින් විසඳ ගන්න වෙනවා. නමුත් මානසික මට්ටමේදී මේ මමත්වයේ කියන කාරණාව අපිට විශාල වද දෙනවා, කරදර කරනවා. ඒකට එකතු නොවෙන්න සිහිය දියුණු කරගත්තයින් පස්සේ අමුතුම ලෝකයක් නැත්නම් අමුතුම සැනසෙල්ලක් ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. ඒ නිසා මහා විශාල දෙයක් වශයෙන් සලකන්නේ නැතුව තේරුම් ගැනීම තුළ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මේ උපන් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයට එකතු නොවීමෙන් මේවා නැති වෙලා ගිය දවසට බුදුන් කවුද, නිවන් කවුද, මොකද්ද කියලා දැක ගන්න හම්බ වෙයි කියලා තමයි මට තේරිලා තිබෙන්නේ. ඔබටත් මේක තේරුම් ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමින් සමුගන්නවා. සුබ රාත්‍රියක්.